ක්‍රිස්තුපූර්ව 6 වන සියවස දඹදිව කිමුල්වත්පුර අප තථාගත ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පියාණන් වන සුද්ධෝදන මහරජතුමාගේ සහෝදර අමිතෝදන මහරජුගේ පුත්‍රයා වන පණ්ඩු ශාක්‍ය මහරජුගේ දියණිය බද්දකච්ඡායනා කුමරියයි ලංකාවේ රජකම් කළ විජය රජුගේ සහෝදරයා වන සුමිත්ත රජුගේ පුත්‍ර පණ්ඩුවාසුදේව කුමරා බද්දකච්ඡායනා කුමරිය සමග විවාහ වී ලංකාවේ රාජ්‍යත්වයට පත්වී මේ දෙපළට දරුවන් 11 දෙනෙක් ලැබුණාය. එකම දියණිය උන්මාද චිත්‍රාවන් හා දීඝායු කුමරුගේ ජේෂ්ඨ පුත්‍රයා වන දීඝගාමිනී කුමරුන් හා විවාහයෙන් පසු ලැබුණු එකම පුතු පණ්ඩුක අබේ නමින් මේ ලංකාදීපයේ රාජ්‍යත්වයට පත්වුණි. එම ශාක්‍ය වංශික ප්‍රථම මහරජුගේ අතීත ආවර්ජනය මෙසේ දිගහැරන වගයි. රැකුමට දේශයට ඕනෑ රජ පණ්ඩු මහවිරු පණ්ඩු කැලෑව රක්නට කැලේට ඕනෑ රජ පණ්ඩු මහවිරු පණ්ඩු ගොවිකම් කරනට ගොවියට ඕනෑ රජ පණ්ඩු මහවිරු පණ්ඩු මිනිසුන් රක්නට අපහට ඕනෑ රජ පණ්ඩු මහවිරු පණ්ඩු කිරි නාකිරි කටගා නරපතියෙකු භූපතුනේ පණ්ඩු මහවිරු පණ්ඩු බුදු පැතුමෙන් දේශය සුරකින්නට වරම් ලැබූ වෙනු රජුනේ පණ්ඩු මහවිරු පණ්ඩු දේශේ රැකුමට දේශයට ඕනෑ රජ පණ්ඩු මහවිරු පණ්ඩු කැලෑව රක්නට කැලේට ඕනෑ රජෙක් පණ්ඩු මහවිරු පණ්ඩු ගොවිකම් කරනට ගොවියට ඕනෑ රජෙක් පණ්ඩු මහවිරු පණ්ඩු මිනිසුන් රක්නට අපහට ඕනෑ රජෙක් පණ්ඩු මහවිරු පණ්ඩු උඹට දිගට මනුස්සාත්මේ ජීවත් වෙන්න ඕනේ නම් උඹට මම මේ පවරපු රාජකාරිය හඳ කළුවර හද්දුවක් ඇතුළත ඉටු කරපන්. එතකොට මම උඹට මනුස්සාත්මේ ජීවත් වෙන්න ඉඩ දෙන්න. මං එය කෙසේ හෝ ඉටු කරන්න යාගදේවි. මට ඕනි දිගටම මේ මනුස්සාත්මේ ජීවත් වෙන්න. උඹට දිගටම මනුස්සාත්මේ ජීවත් වෙන්න උවමනා නම් උඹ තුන් කුළුදුල් පුරුෂයෙකුගේ නලලත සිප ගන්න ඕනේ. ඊට පස්සේ උඹට හැකි මනුස්සාත්මික ජීවත් වන්නට. තුන් කුළුදුල් පුරුෂයෙක්ව සොයාගෙන මං කෙසේ හෝ ඔහුගේ නල සිප ගන්න යාගදේවි. මට එය සිදු කළ හැකියි. හැබැයි උඹ මට දුන්නු පොරොන්දුවක් කඩ කළොත් මම උඹ නැවතත් සෝනට ගොස් තමනවා. අන්න එක මතක තියාගන්න. නෑ නෑ යාගදේවි. මං උඹගේ පොරොන්දු කඩ කරන්නේ නෑ. හඳ කළුවර හද්දුහක් යන්න කලින් මම පණ්ඩුව මරා දමන්න. මට ඒ කෙසේ හෝ සිදු කළ හැකි යාගදේවි. දැන් චිත්තරාජගේ කාල වේලගෙත් බලය මා අඩුකොට තිබෙන්නේ. මොන්ට දැන් පුළුවන් කමක් නැහැ පණ්ඩුට ලං වෙන්නට. දැන් උඹ පේන්නේ මනුස්ස දුවක් ඇටියට. ඒ හින්දා උඹට කිසිදු බාධාවක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් උඹට පණ්ඩුව මරා දමන්න අමනුෂ්‍යයෙන්ගෙන් කිසිම බාධාවක් නැහැ. අවසරයි කෞරවකී කුමරිය. ඔබතුමිය
මේ මාහට පැමිණෙන්ටයි කියා පයින්ඩයක් එවා තිබුණාද? ඔව් කුමි. මට උඹකින් උදව්වක් අවශ්‍ය තිබෙනවා. මේ දේ උඹට සිදු කරන්නට හැකියි කියා මා හිතේ ලොකු විශ්වාසයක් ඇති වෙන නිසා වෙනුයි මේ මම උඹට පවසන්නට හිතුවා. කවුරුකේ කුමරිය වැනි රාජකුමාරියකට මා වැනි දාසියකගෙන් කවර උදව්වක්ද? මම ඔබව විශ්වාස කරනවා. ඔබ හොඳ සේවිකාවක්. කුමි. උඹ මට හොයලා දීපන් භූමි කුමරිය මේ ලෝකෙට බිහි කරපු ස්ත්‍රී කවුරුන්දයි කියලා. අය කවුරුන්දයි කිය සත්‍ය තොරතුරක් උඹට ලබා දුනොත් උඹ නොහිතන උපකාරයක් මාත් නුඹට සිදු කරනවා. ඉතින් කුමරියනි භූමි කුමරිය බිහි කළේ අපේ චිත්‍රා කුමාරින් වහන්සේ නොවේ. අය භූමිගේ සත්‍ය මෑණියන් නොවේ. චිත්‍රා කුමරිය බිහි කළේ නෑ දූ කුමාරිකාවක්. භූමි කියන්නේ චිත්‍රා පුත් කුමාරයා බිහි කරන දොහේ වෙනත් ස්ත්‍රීකට උපන් දැරිවියක්. එදා ඒ සිදුවූ සියල්ල මහබිසෝන් වහන්සේ විසින් අපි සියල්ලන්ගෙම සංගවා තැබුවා. මට අවශ්‍ය සත්‍ය දැනගන්න. කොමි. මට උඹ උදව් කරා. මට උදව් කරන්න පුළුවන්. මා කෙසේද කුමරියනි එවන් දෙයකට උදව් කරන්නේ? මා මේ මාලිගේ සේවය කරන දාසියක් නොවේ. උඹට මාලිගාවෙන් පිටත යන්න අවසර නැතුවා නොවේ නෙව. ඔබ ඵලයන්. එදා චිත්‍රා කුමරියට වින්නපුකම් කරපු ඒ ස්ත්‍රී සිටිනා පැලසුවාගෙන ඵලයන්. සමහර විට ආයේ ජීවිතුන් අතර නැතුණා. ඇගේ දරුවන් ජීවිතුන් අතර ඇතිනේ. පැසබන් බිලිඳ සම්ට විශේෂයෙන්ම නිෂ්පාදිතයි. SLS ප්‍රම්පිසාතිකය සහිතයි. මහවිරු පාණ්ඩු සේනම් මට මේ සිදු කරන්නට හද කලුවර හද්දුවා ගත වෙන්නේ නෑ යාග දේවි. මා පුරුදු පරිදි හද කලුවර හද්දුවක් ඇතුළත මේ සිදු කළ යුතුයි. ඔබ ඒ සිදු කළේ නැත්නම් මාගේ බලියාග බලයෙන් මා ඔබ නැවතත් මලමිනියක් කොට සොහනට ගොස් තබනවා. ඒ දේ සිදු කරන්න එපා යාග දේවි. මට මේ මනුස්ස ආත්මික අඳුරට ජීවත් වෙන්න ඉඩ දීලා. මම උඹට මේ දේ කරලා දෙන්න. ඒක විතරක් නෙවෙයි. මම උඹට තවත් උදව් කරලා දෙන්න. පළමුව මේ දේ කරලා පෙන්න පංකෝ. ඊට පස්සේ මං ඉඩ අරින්න. ඔබට දිගටම මනුස්සාත්මේ ජීවත් වන්නට. හොඳයි යාග දේවි. මට එහෙනම් යන්න අවසර. මේ යාමේ උත්සාහ කරන්නේ අඬුව මරා දමන්න තමයි. මම මේ කාර්යය ඉක්මනින් ඉවර කරන්න. කලින් සමහරක් විට එදා චිත්‍රාට සිදු කළා වූ වින්නපුකම ගැන දරුවන්ට පවසා තිබෙන්නට පුළුවන් නෙව. අනේ කුමරියනි. ඒ වින්නපු ස්ත්‍රියගේ පැල්කොටේ කොයි ඉසව්වක තියනවද කියා මා කොහොම හොයාගන්නද? ඒ කාලේ මේ මාලිගාවේ වැඩ කරපු සේවිකාවන් කොයිතරම්නම් ඇද්ද? ඔබ ඔවුන්ගෙන් විමසුවත් දැනගන්නට පුළුවන් වේවි ඒ ස්ත්‍රියගේ පැල තියෙන්නේ කොහෙදයි කියලා. අනේ කුමරියනි. ඔය දේවල් කරන්ට ගිහින් මහබිසෝන් වහන්සේට ආරංචි වුවහොත් මගෙන් පුරස්න කර සිටීරි. ඔබ ඒ ගැන විමසන විට කිසිම හැකියාවක් උපදින්නේ නැති විදියට විමසපන්. එතකොට කිසිම පුරස්යක් නැහැ නේද? අනේ කවුරුකී කුමරියනි. මේ නම් මහ බැරෑරුම් කාර්යයක්. මට මේ සිදු කරන්නට හැකි වෙන එකක් නෙමෙයි. කොමි මට උඹ ගැනත් හැක උපදිනවා. කොයි යාමේ බැලුවත් උඹ භූමි කුමරියගේ කුටිය වටේ ගැවසෙනවා. මම නිතර දොහේ දැක තිබෙනවා. උඹ භූමි කුමරිය පිළිබඳව පුදුම විශේෂත්වයක් නෙව දක්වන්නේ. භූමි බිහි කරපු ස්ත්‍රිය නුඹද කියා වර්ග මට හැක උපදිනවා. කුමරිය මේ කුමක්ද මේ පවසන්නේ? කුමරියයි පැවසූ දෙයින් මගේ දෙකකුල් පවා පණ නැතිව ගියා. මාවැනි ස්ත්‍රියක් කොහොමද භූමි කුමරියවන් කුමරියක් බිහි කරන්නේ? බිහි කරන්නේ? ඇය බිහි කරේ උඹලා වගේ සාමාන්‍ය ස්ත්‍රියක්. ඇයි කුමාරිකාවක් කොට තිබෙන්නේ මේ මහබිසෝන් වහන්සේ නෙව? ඔබ දැන් ඵලයන්. මා පැවසූ ආකාරයට මට සත්‍ය තොතුරක් අරගෙන වරේ. මම උඹට හොඳට සලකන්න. අවසර.
සෙලී දැන් මෙන්න නැති හැඩයි. මං ගොහෙන් පස්සේ එන්නන්නම් දම්මන්නේ. මොකද ඒ ඉතින් ඔය හදිස්සිය. සෙලී දැන් මෙලහකටත් නේ ළඟ ළඟම ගාටනවා ඇති. ඔන්න ඔහෙ ඩිංගිත්තක් හිටින්න. නෑ සුන්දරි. අරමුකගේ පැල් කොටේ නවාතැන් ගත්ත අග්නිපාලි. ඉනි යමරට වැඩලුනේ. එහෙනම් පැල් කොටේ වැඩයි හේන්නේ කුඹුරේ වැඩයි එකයි යමරට කරනවලු. ඩිංගිත්තක් නිකන් ඉන්නේ හැලු කිසි කම්මැලිකමක් නෑ. වීව එකතුණු උකුතේ එකක රස උපරිමයි. මහවිරු පණ්ඩු හැබැට කොහෙද ඉතින් අපරාදේ. ඒ ස්ත්‍රිය පැල් ගෑහෙන්ට තැනක් හොයා ඇවිදිද්දි උඹලා මනාපයක් දැක්ුවේ නැතුවනේ වෙයි හිටි. කවුද බාන් දන්නේ කොහොම වැඩ කරන්නේ කියක් කියලා. එහෙම වගක් දන්නවනම් නවාතැන් ගන්න පැල් කොටයක් හොයනකොට මම දොක්කාගෙන ඉනෝනේ අපේ පැල් කොටේ. මමත් දැක්කොයි නැන්දා මණ්ඩිව. පරුම්කු මාමණ්ඩිගේ හේනේ හරියට වැඩ කරනවා. දොරමුල්ලේ මාමණ්ඩි දෙටුවා වගේම ඒ නැන්දා මණ්ඩි වැඩපොළට හරිම දස්සයි. ඕන් ආපන්. ඔය කෙල්ලක් දුදා. හැබැට දැන් ඉතින් මොනව කරන්නේ? නේද කෙල්ල? වැඩ පොළ කොරන්ට දක්ෂ එකියක් වුණාය කියලා පැල් කොටේ නවත්ත ගන්න එක ඒ හැටි හොඳ කාර්යයක් නෙවෙයි නේද? කවුද දන්නේ? ඒකි කොහෙන් කඩාපාත් වෙච්ච එකියක්ද කියලා? ඒකිගේ වංගුන් සේරම දැනගෙන තමයි පරමුක ඒකී පැල් කොටේට කැන්දාගෙන ගියේ. හැකයක් මතුවෙන කිසිම දෙයක් ඒකී කටින් පිට උනේ නැතුව. විජිතපුරේ කියලා නෙවෙයි දෙඩුවේ. මිනිස්සයා හොයාගෙන යන ගමන් සිහි මුර්ජා වෙලා වැටුනේ. ආමති. ඔය අරිට්ට පබ්බත කඳු ඉසව්වට ගාටනවා කියලා තමයි දෙඩුවේ. මිනිස්සයා හොයාගෙන. එහෙනම් මේ ස්ත්‍රියගේ මිනිස්සයා දමලා යන්න ඇති. මේකිත් එක එකත් එකටම වසන්ට බැරුව ඇතියෝ. මට චිත්‍රා ගැන මෙන්ම නුඹ ගැනත් ඇතිවී තිබෙන්නේ මහත් දුකක් පුතණුවනි. නුඹ මගේ දියණිය චිත්‍රා සොයා ගැනීමට ගත් වෙහෙස. ඒ වෙහෙස දකිද්දී මගේ දියණිය ගැන නුඹේ සිතේ කතරම් සෙනෙහසක් තිබුණාද කියා මට වැටහුණා පුතණුවනි. මා චිත්‍රා සෙවීමට මේ තරම් වෙහෙසුනේ ඒ සෙනෙහස නිදතනෙන්දනේ. මා චිත්‍රා සොයා ගැනීමට නොකළ දෙයක් නෑ. මා සේරුපත්වත් මොන ගැසිය ගැන විමසා සිටියා. මොන දේ කළත් මේ වනතේ කිසිම දෙයක් පළක් වුණේ නෑ. පුතණුවනි, හිත කලකිරව ගන්නට එපා. අපි උත්සාහ කරමු. මට විශ්වාසයි මගේ දියණිය මේ හෙළදීපේ කොතැනක හෝ යහතින් ජීවත් වෙන බවට. ඒ විශ්වාසය මගේ හිතේ තිබෙන නිසා තමයි නන්දිනේනි මා මේ තරම් චිත්‍රා සෙවීමට මහන්සි වන්නේ. මා කොපමණ මහන්සි වුණත් චිත්‍රා පිළිබඳව මට කිසිදු තොරතුරක් දැනගැනීමට නොහැකි වූ නිසා මා පසුවන්නේ දැඩි කනස්සල්ලේ. ඒ නිසා මා තීරණය කළා නන්දිනේනි භූමි දිනියත් කැටව ගොස් තිගමඩලේ ජීවත් වන්නට. මා තව ටික කාලයක් මෙහි ජීවත් වුණොත් මා උන්මත්තකෙකුට වත් වෙනවා. පුතණුවනි, නුඹේ ගත් තීරණය නම් මා අනුමත කරන්නේ නැහැ. මා මේ මාළිගය තුල සැනසීමෙන් ජීවත් වුණේ භූමි දෙස බලා හිත සනසා ගැනීමෙන්. ඒ සැනසීමත් මට නැති කරන්න එපා පුතණුවනි. භූමි නම් මගෙන් වෙන් කරලා හදන්න එපා පුතණුවනි. මහවිරු පණ්ඩු ඒකිගේ මිනිස්සයා වෙලඳාම යන්නේ කියලා දෙඩුවේ. ඔය වෙලඳාම යනෝන් එක තැනක රඳන්නේ නැහැ නෝ.
ගන්තුලානෙන් ගන්තුලානට ඔය පැල්කොට වල läගලගෙන යන්නේ. ඉතින් ස්ත්‍රී පරාණ නම් කොච්චර මුලිච්ච වෙනව ඇද්ද? ඔය එක ස්ත්‍රියාවක් එක්කලා පවුල් කණ්ඩ උන්ට බැරුවා. අපරාධේ මේකේ නැවටිලා. පාණ්ඩුගේ තනි නොතනියට එහෙනම් තවත් ඇඳා මණ්ඩියක ඉන්නවෝ. අරකි වගේම මේකිත් පාණ්ඩු කොළුවට හැම වෙලේම බැනාඩ ගහන්න තියාගනීද දන්නේ නැහැ ඕන් එන. අරකි කොයි යාමෙත් පාණ්ඩුව මරාගෙන කාන්ටනෙම තනන්නේ. මේකී පිටේ කියක් නෙව. මේකී පණ්ඩු කොළුවට අරියාදු කරන්ට එන එකක් නැතුවා. පණ්ඩු කොළුවට මේකී හරි ආදරේලුනේ. යන්න තැන පිටිපස්සෙලු. පණ්ඩු කොළුවට කිසිම දෙයක් කරන්න දෙන්නේ නැහැලු. සියරම වැඩේ කි කරනවා. මට පරමුක දෙඩුවේ. මයතු පරමුක ඇත්තන්ට දොඩලා බැරි වෙයි දෙයි කිය අපේ පැල්කොටේට ගෙන්නා ගන්නට. එහෙම වුණොත් මයි හිසට නිදාහසක් දෙන්නේ. මොකද ඉතින් මං කරන වැඩ කාන්දරාවේ හැටියට. කොහෙද ඉතින් සෙලී හිටියා කියලා මට ඩිංගිත්තක්වත් උදව් කරන එකක් කිය. මම හිතන්නේ පරමුගේ කිය අපිට දේවි කියලා. අනිත් එක සුන්දරී අපි එහෙම ඉල්ලන එකත් හරි නැහැ නේව. අපේ තියෙන මේ වැඩපොළ ටික අපි මො කරගමු. නැන්දා මණ්ඩි මං එහෙනම් ගොහින් එන්නම්. හොඳ පොරවේස මෙන් එහෙනම්. මට වැටහෙනවා නැන්දනේ. මට වැටහෙනවා නුඹ ඉන්න තත්ත්වය ගැන. නමුත් මාත් අසරණ වී සිටින්නේ. මා මේ මාලිගයට පැමිණෙන විට මගේ හිතට මහත් දුකක් දැනෙනවා නැන්දනේ. මේ මාලිගයේ බැලු තැන මට දැනෙන්නේ මහත් මූසල පාළු ගතියක්. චිත්‍රා මේ මාලිගයේ ඉන්න කාලෙදී මේ මාලිගයේ නිකන් සදක් පායලා වගේ තිබුණේ. දැන් මේ මාලිගයේ ඝන අන්ධකාරයෙන් පිරුණු ගුහාවක් වගේ. මට වැටහෙනවා පුතණුවනි. මට වැටහෙනවා නුඹ පත්‍රී ඇති තත්ත්වය. එහෙත් භූමිවත් රැගෙන නුඹ දිගා මඩුල්ලට යාමට ගත් තීරණය නම් කිසි ලෙසකින්වත් සිදු කරන්නට එපා පුතණුවනි. භූමිට දැන් මා නොමැතිව සිටිය නොහැකි බව මට වැටහි යනවා. ඇගේ කතා බහිනුත් හැසිරීමෙනුත්. මා විතින් සොයන්නේ චිත්‍රාගේ උණුහුමයි පුතණුවනි. ඇය දිගා මඩුල්ලට ගෙන ගියහොත් ඇයට ඒ දුක උහුලාගත නොහැකි වෙයි. කුමක්ද අපට මේ සිදුවුනේ නැන්දනේ? කුමක්ද අපට මේ සිදුවුනේ? මා චිත්‍රා සමගින් මේ මාලිගය තුල කොතරම් සතුටින් ජීවත් වුණාද? එක් විටම රකුසෙක් පැමිණ අපගේ සතුට උදුරා ගත්තා. මේ මාලිගය තුල ජීවත් වන්නට මට හිත හදා ගන්න බෑ. අනික භූමිදියණියගේත් කැමැත්ත මාත් සමග දිගාමඩුවට ගොස් ජීවත් වන්නට. ඒ නිසයි මම මේ තීරණය ගත්තේ. ඇබෑ මන්දෝ දැන්වත් මතකට එන්නේ නැතුව උඹ කවුරුන්ද කියලා? මට මතක නෑ. උඹ බලාගත්තුවට බලාගෙන ඉන්න ඇද්දී මුකුත්ම මතකයට එන්නේ නැද්ද නගන්නේ? මතක නෑ අක්කා.